මහත්මයාණනි සුබ උදෑසනක්. දුවලට මාව ඇහෙනවද? සුබ උදෑසනක් සර්. සුබ උදෑසනක් වගේම නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. පුතාලට උදෑසනක් සර්. ඔව්. ගණිත විෂය සම්බන්ධ ඔයගලගේ ගණිත විෂය බාරව කටයුතු කරන්නේ මම දන්නවා ඇති දන්නික සර්. ඉතින් අපි පටන් ගමු. පුතාලට මේ අවුරුද්දේ කිසිම පාඩමක් කරේ නැද්ද තාම? නැහැ. හරි. පළවෙනි පාඩමෙන් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් පුතේ අපිට ටිකක් අභියෝගාත්මකයි. අපි 9 ශ්‍රේණිය කියන්නේ පුතේ 10 ශ්‍රේණිය දැන් සාමාන්‍ය පෙළ කියන්නේ 10 11 විෂය නිර්දේශය තමයි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ආමන්ත්‍රණය වෙන්නේ. එතකොට සාමාන්‍ය පෙළ කියන්නේ 10 11. එතකොට මේ 10 11ට ආරම්භයක් තමයි මේ 9 ශ්‍රේණීන් ලබා දෙන්නේ. ඉතින් 9 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශය ගත්තොත් ඒක 10ට ලොකු අත්වැලක් වෙනවා. ආරම්භයක් දෙනවා. ඒ හින්දා අපි මේකේ කිසිම අඩුපාඩුවක් නැතිව මේ 9 ශ්‍රේණිය හරියටම ආවරණය කරගන්න ඕන. ඒ හින්දා අපි දැනට තියෙන තත්ත්වෙත් එක්ක දැන් මේ පැයක කාලය ප්‍රමාණවත් මදි මේ වැඩේට. අපි සාකච්ඡා කරගමු තව වෙලාවන් කොහොමද හදාගන්නේ කියලා. හරි? ඔයගොල්ලන්ගේ පාසල ආරම්භ වෙනකන් අපි පුළුවන් තරම් පාඩම් කිහිපයක් ආවරණය කරගන්න උත්සාහ කරමු මේ ක්‍රමවේදයේ ඔස්සේ. මේක සාර්ථක ක්‍රමවේදයක් නොවුනාට දැන් වර්තමාන තත්ත්වය අනුව දුවලට මේ අපිට සම්බන්ධ වෙලා ඔයගලන්ට ගුරුහරුකම් දෙන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි මේක. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ටිකක් සංයමයෙන්, උවමනාවෙන්, උනන්දුවෙන් වෙනද පන්ති කාමරේ ඉන්නවට වඩා ඔයගොල්ලන්ගේ පැත්තෙන් විය යුතු වගකීම ඉතාමත්ම වැඩි. ඒ හින්දා මොකද ඔයගොල්ලන්ව අපිට පේන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මේ ක්‍රමවේදය තුල දෙමෝපියන්ගේ සල්ලි වියදම් වෙනවා, කාලය ඊට වඩා වටිනවා. ඉතින් මේ ගත කරන මේ පැයක කාලයට හරි වටිනාකමක් එකතු කරන්න පුතාලා තුල අරමුණක් තියෙන්න ඕන. එහෙමනම් ඒ අරමුණ මූලික කරගෙන ඔයගොල්ලෝ වෙන කිසිම වැඩක යෙදෙන්න එපා. සම්පූර්ණයෙන්ම මේකට අවධානය යොමු කරන්න. ඒ වගේම මේක මේ අපි සංවාදශීලීව, ඒ කියන්නේ හැමෝම කතා කරන්න බෑ. මම අහඹු ලෙස නම් කරන දුව කතා කරන්න, ප්‍රශ්න කරන්න. ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්නයක් හැබැයි අහන්න පුළුවන්. මේ පාඩම අතර වාරේ පුතාලට තේරෙන්නේ නැති යම් හෝ ගැටලුවක් තියෙනවා නම් ඒ එක්කම ඒක විසඳගෙන යන්න ඕන. මම ඒකට වඩාම කැමති ඔබේ වගේ ප්‍රශ්න කරනවා නම්. මොකද මේක මේ ශිෂ්‍ය ප්‍රතිචාරත් එක්ක තමයි පුතා පාඩමක් සාර්ථකව ගොඩ නැගෙන්නේ. හරි. අපි තවදුරටත් කතා කරමු. අපි පාඩමට එමු. පුතාලගේ 9 පළවෙනි පාඩම තමයි සංඛ්‍යා රටා කියන පාඩම. ඉතින් මේ සංඛ්‍යා රටා පාඩමට ඔයගොල්ලෝ 8ේදී සංඛ්‍යා රටා පිළිබඳව යම් අවබෝධයක් අරගෙන තමයි මේ 9 කොටසට එන්නේ. නේ? සංඛ්‍යා රටා. මේකේ පුතේ අපිට හුරු වචනේ තමයි රටාව කියන වචනේ. රටාව. රටාව කියන වචනේ දුවල පුතාලට නිතරම අහන්න ලැබෙන වචනයක්. රටාව. අපි දන්නවා අපේ දෛනික කටයුතු බොහෝ දුරට සිදු වෙන්නේ රටාවකට. නේ? දෛනික කටයුතු සිදු වෙන්නේ රටාවකට. ඒ වගේම සබහා ධර්මයේ යම් විපර්යාස සබහා ධර්මයේ බොහෝ දේවල් සිදු වෙන්නේ ඉස්සර නම් රටාවකට. දැන් පොඩ්ඩක් ඒ රටාවෙන් බැහැර වෙලා වගේ දැනෙනවා. නේ? එතකොට ඒ දේවල් සිදු වෙන්නේ රටාවකට. ඉතින් මේ රටාව කියන එක අපි ගණිතයේ විෂයට ඇතුළත් වෙන්නේ මේ සංඛ්‍යා සම්බන්ධව. නේ? සංඛ්‍යා සම්බන්ධව තමයි මේ ගණිත විෂයට අපිට මේ රටාව කියන එක සම්බන්ධ වෙන්නේ.
දැන් දුවල පුතාලට පේනවා ඔයගොල්ලන්ගේ මේ පෙළ පොතේ මම පෙළ පොතත් එක්ක ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්නේ. මේ පෙළ පොතේ ඔයගොල්ලන්ට පේනවා සංඛ්‍යා පේලි කිහිපයක් ලියලා තියෙනවා. මේ සංඛ්‍යා පේලි කිහිපයක් ලියලා තියෙනවා. නේ? එතකොට මේ සංඛ්‍යා පේලි දිහා බැලුවාම ඔයගොල්ලන්ට තේරෙන දෙයක් තමයි මේ සංඛ්‍යා පේලි වල ඉදිරියට එන පදය. අපි මේ සංඛ්‍යා වලට කියන්නේ පද කියලා. මේ ඉදිරියට එන පද ඕගොල්ලන්ට කියන්න හැකියාව තියෙනවද? මේ ඉදිරියට එන පද. මේ ඉදිරියට එන පද දැන් මෙතන පළවෙනි පේලිය දිහා බලාගෙන පළවෙනි සංඛ්‍යා පේලිය දිහා බැලුවාම ඕගොල්ලන්ට පේනවා මේක ඉදිරියටත් එන්නේ නැවතත් එන්නේ 3 කියලානේ. ඒ විදිහට මෙතන අපි බැලුවොත් දෙවෙනි සංඛ්‍යා පේලිය දිහා මේ දෙවෙනි සංඛ්‍යා පේලියේ පුතේ මේ 2 4 6 8 10 ওই විදිහට බැලුවාම ඒකෙත් 2 2 2 වැඩි වෙනවා නේද පුතේ? 2 2 2 වැඩි වෙනවා. ඒ 2 2 2 වැඩි වෙලා තමයි ඒ සංඛ්‍යා පේලිය ගොඩ නැගෙන්නේ 2 2. එතකොට අපිට ඒක ඉදිරියට එන පද කියන්න පුළුවන් නේ? අපිට ඒක ඉදිරියට එන පද කියන්න පුළුවන්. අපි දන්නවා එතකොට 10ට 2ක් එකතු වුනහම තමයි 12 හැදෙන්නේ. ඒ වගේ මම දැන් පුතාලගෙන් අහුවොත් එimhe තුන්වෙනි පේලිය දිහා හොඳට බලන්න. තුන්වෙනි සංඛ්‍යා පේලිය දිහා බැලුවාම ඒකෙත් ඔයගලන්ට ඉදිරියට එන පද කියන්න පුළුවන්ද කියලා බලන්න. කවුරු හරි දුවෙක් මට කියන්න 17ට පස්සේ කීයද එන්න ඕනේ කියලා. 20. 17ට පස්සේ 20. 20 කියලා තීරණය කරේ මොකද්ද මෙතන තියෙන රීතිය? මෙතන රීතිය මොකද්ද තියෙන්නේ? ඉලක්ක 3 3 එකතු වෙනවා. අන්න හරි. ඒ කියන්නේ පුතේ මෙතන අපි වෙනස ගත්තොත් මෙතන එතකොට මෙයාට 3ක් එකතු වෙනවානේ. එතකොට මෙයාට 3ක් එකතු වෙනවා. 3 3 3 වැඩි වෙනවා. 3 3 3 වැඩි වෙලා තමයි මේ සංඛ්‍යා රටාව ගොඩ නැගෙන්නේ. නැත්නම් මේ සංඛ්‍යා පේලිය ගොඩ නැගෙන්නේ. ඒ විදිහට මෙතන හතරවෙනි එක දිහා බලන්න. හතරවෙනි එක හොඳට බලන්න 2 4 8 16 32 කියලා තියෙනවා. කාටද කියන්න පුළුවන් මේ ඉදිරියට එන පදේ? 64. එතන මොකද්ද රීතිය? එතන රීතිය මොකද්ද? ඉලක්කම් 2 2 ගුණ වෙනවා. ඕ අපි ගත්තොත් එහෙම දැන් මෙහෙම මේවට අපි කියන්නේ පද කියලා නෙද්දුව පද. එතකොට මේ තියෙන්නේ අනුයාත පද. අනුයාත කියන්නේ එක ළඟ පිහිටන කියන අදහස. අනුයාත. මේ අනුයාත පද දෙකක් ගත්තොත් දුව මේ පෙර පදය මේකට අපි කියන්නේ පෙර පදය මේකට කියන්නේ පසු පදය. මේ පසු පදය. එතකොට පෙර පදය දෙකෙන් ගුණ කරාම පසු පදය හැදෙනවා. පෙර පදය දෙකෙන් ගුණ කරාම පසු පදය හැදෙනවා. ඕක අනිත් පැත්තටත් ගන්න පුළුවන්. පසු පදය පෙර පදයෙන් බෙදුවාම 2යි. පසු පදේ පෙර පදයෙන් බෙදුවාම 2යි. එහෙනම් අපි ඊළඟට මෙතන තේරුම් ගන්නවා මෙතන රීතියක් තියෙන්නේ. මේ රීතියක් ක්‍රමවේදයක් සිස්ටම් එකක් තියෙන්නේ. එහෙනම් මේක දෙකෙන් ගුණ කරාම තමයි දුව 64 හැදෙන්න ඕනේ. ආයි මේක දෙකෙන් ගුණ කරාම 128 හැදෙනවා. ওই විදිහට තමයි සංඛ්‍යා අනුක්‍රමය අපි මේ වචන පොඩ්ඩ ඉගෙන ගමු. අනුක්‍රමය ගොඩ නැගෙන්නේ. නැත්නම් රටාව ගොඩ නැගෙන්නේ. හැබැයි පළවෙනි එකේ මේ පළවෙනි සංඛ්‍යා රටාව 2 3 වගේ නෙවෙයි මෙතන වෙනසක් අපිට දකින්න තියෙනවා නේද? අපි දැන් බලමු පස්වෙනි සංඛ්‍යා මේ සංඛ්‍යා පේලිය දිහා මේ පස්වෙනි එක දිහා හොඳට බලන්න හැමෝම 1 1 2 2 3 3 ওই විදිහට තියෙන්නේ පුතේ. 4 4 අඳුරගන්න පුළුවන් නේද මේකේ රීතිය? මේකේ රීතිය එහෙනම් මෙතන එන්නේ 6 6 නේ. ওই විදිහට එන්නේ රීතිය ওই විදිහටයි නේ. ඊළඟට ආයි බලන්න 6 වෙනි එක 1 2 2 3 3 3 4 4 4 කියන්න බලන්න ඊළඟට එන්නේ කොහොමද කියලා?
පහ 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 පහේව කීයක් එනවද? පහක් පහේව පහක් එනවනේ පුතේ. හයේව හයක්. අන්න එහෙමයි. ඔව්. එතකොට අපිට මේ දීලා තියෙන සංඛ්‍යා පේලි 6 දිහා දැක්කහම ඒ සංඛ්‍යා පේලි 6 ඉදිරියට එන පද අපිට කියන්න පුළුවන් වුණා. ඉදිරියට එන පද අපිට කියන්න පුළුවන් වුණා. ඉදිරියට එන පද කියන්න පුළුවන් වුණේ ඇයි? ඒ දීලා තියෙන පද අතර සම්බන්ධයක් අපි දැක්කා. සම්බන්ධයක් අපි තව විදිහට කිව්වොත් රීතිය. මේ සංඛ්‍යා පේලිවල ගොඩනැගිලා තියෙන රීතිය අපි හඳුනාගත්තා. ක්‍රමය. එහෙමනම් පුතේ යම් රීතියකට අනුව ගොඩනැගෙන මෙවැනි සංඛ්‍යා පේලිවලට අපි කියනවා සංඛ්‍යා රටා කියලා. මොකද යම් රීතියකට අනුව ගොඩනැගෙන සංඛ්‍යා පේලිවලට අපි කියනවා පුතේ සංඛ්‍යා රටා කියලා. එතකොට මේ ලෝකයේ තියෙන සංඛ්‍යා රටා ටික මෙච්චරයි නෙවෙයි. තව ඕන තරම් අපිට ගොඩනගන්න පුළුවන් නේ. සංඛ්‍යා රටා අපිට ඕන තරම් ගොඩනගන්න පුළුවන්. යම් රීතියකට අනුව ගොඩනැගෙන සංඛ්‍යා පේලියක් අපි තමයි සංඛ්‍යා රටාවක් කියලා කියන්නේ. ඒ වගේම රටාව කියන වචනේ අපි වැඩිපුර යෙදෙන හින්දා අපි මේකට තව නව වචනයක් කියනවා සංඛ්‍යා අනුක්‍රමයක් කියලා. අනුක්‍රම කියලා. සංඛ්‍යා අනුක්‍රමයක්. අනුක්‍රමයක් කියලා අපි කියනවා. පැහැදිලිද? ඔව්. එහෙනම් මම මේ උදේ පාන්දර මුලින්ම ඕගොල්ලන්ට තහවුරු කරේ. දැන් මේව පොත්පත්වල ලියන්න කලබල වෙන්න එපා. නේ පොත්පත්වල ලියන්න කලබල වෙන්න එපා. මොකද මේව ඕගොල්ලන්ට දීලා තියෙන පෙළ පොතේ තියෙන කාරණා. මේ දැනුම ලබා ගන්න ඕන දුව. දැනුම තමයි මේ දැනුම ගන්න ඕන. ඒ දැනුම ගත්තට පස්සේ ඒ දැනුම සම්බන්ධ කරගන්න ඕන ගැටලු විසඳන්න. ඒක සම්බන්ධ කරගන්න ඕන ගැටලු විසඳන්න. ඒක තමයි නිවැරදිව අපිට ගැටලු විසඳන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ විසඳනකොට ඒ ගැටලු විසඳීම අපි නිවැරදිව ඉදිරිපත් කරන්න ඕන. ඒකට අපි කියනවා sannivedanaya කියලා. sannivedanaya හරියට වෙන්න ඕන. නේද? ගානක් හදනකොට ගැටලුව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ දැනුම සම්බන්ධ කරලා ගැටලුවේ විසඳුම නිවැරදිව sannivedanaya කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. එහෙනම් අපි මුලින්ම අඳුරගත්තේ මේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? නැත්නම් සංඛ්‍යා අනුක්‍රමයක් කියන්නේ මොකද්ද කියලා. ලියන්න මාතෘකාව දුල පුතාලා දැන් සටහන් පොත ගන්න. ලියන්න සංඛ්‍යා රටා කියලා. සංඛ්‍යා රටා කියලා මාතෘකාව දාන්න දිනෙත් දාන්න පුතේ. මම ඕගොල්ලන්ගේ ওই සටහන් ඕගොල්ලෝ මට WhatsApp කරලා එවන්න ඕන. ඊට පස්සේ මම මේව බලනවා. හරි. ඒ හින්දා පැහැදිලිව මං කිව්වේ වෙනදටත් වඩා වගකීමෙන් ඔබ මේ වැඩේ කරන්න. ඔව්. ලියන්න මාතෘකාව. අර සර් ගෲප් එකේ දාලා තිබ්බ මේ ඒක ලියා ගන්න ඕනේද? ගෲප් එකේ දාලා තිබ්බ කිව්වේ මොකද්ද? ගෲප් එකේ මේ සංඛ්‍යා රටා පාඩම දාලා තිබුණා. මම මේ වීඩියෝ එකක් දාලා තිබ්බා. සර් මේ වීඩියෝ එක නෙමෙයි මේ PDF එක දාලා තිබ්බේ. එහෙනම් මම නෙවෙයි කවුරුත්. සර් පාඩම් දෙකක්ම දාලා තිබ්බා. ඔව්. මේ සංඛ්‍යාවත් දාලා තිබ්බා. කමන්නේ අපි දැන් මෙහෙම සාකච්ඡා කරගෙන යන් ඒක විස්තර කරලා දුන්නේ නැහැ නේද කවුරුවත්? විස්තර කරලා දුන්නේ නැහැ නේ. නිකන් PDF එකක් විතරයි නේද දාලා තිබුණේ? ඔව්. හරි කමන්නේ. අපි ඒක ලියා ගන්න ඕනේද? නෑ ඒක ලියා ගන්න ඕනේ නෑ. දැන් මාත් එක්ක මේ යන විදිහට මේ සටහන් කරගෙන යමු. අපි ගණන් හදාගෙන යමු. හරි? හරි. සර් ඒක ලිව්වනේ. කමන්නේ ලිව්වට කමන්නේ. ඒක එහෙම තිබිච්චාවේ. මේකත් ලියා ගන්න. සංඛ්‍යා රටා කියලා ලියන්න මාතෘකාව දිනේ දාගන්න. දැන් ලියන්න මෙහෙම. යම් රීතියකට අනුව
රීතියකට යම් රීතියකට අනුව ගොඩනැගෙන සංඛ්‍යා පේලියක් යම් රීතියකට අනුව ගොඩනැගෙන සංඛ්‍යා පේලියක් සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. යම් රීතියකට අනුව ගොඩනැගෙන සංඛ්‍යා පේලියක් සංඛ්‍යා රටාවක් ලෙස හඳුන්වයි. තවද එය එතනට මේකතු කරන්න පුතා. තවද එය සංඛ්‍යා අනුක්‍රම ලෙසද හඳුන්වයි. සංඛ්‍යා අනුක්‍රම සංඛ්‍යා අනුක්‍රම ලෙසද හඳුන්වයි. සංඛ්‍යා අනුක්‍රම ලෙසද හඳුන්වයි. ලියලා ඉවරනම් මාව දැනුවත් කරන්න. හරි සර්. හරි. ඕක තමයි පුතා සරල අර්ථ දැක්වීම වෙන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ දැන් ඕක පැන්සලෙන් කොටු කරගන්න. පුතාලා පැන්සල එහෙම ළඟපාත ඇතිනේ. ඔය අර්ථ දැක්වීම මේ වගේ පැන්සලෙන් කොටු කරගන්න. හිතට ගන්න මොකද්ද? නංගියෙක් මල්ලියට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනනේ. මොකද්ද? අනුග්‍රහම් රීතියක් ක්‍රමයක් යම් ක්‍රමයකට අනුව පිළිටන සංඛ්‍යා පේලියක් තමයි සංඛ්‍යා රටාවක් කියලා අපි ගන්නෙ. ඒකට තව කියන නමක් තමයි සංඛ්‍යා අනුක්‍රම කියලානේ. සංඛ්‍යා අනුක්‍රම. හරි. එතකොට දුව අපි මේකේ මේ සංඛ්‍යා අනුක්‍රම පුතා අපි වෙන් කරනවා වර්ග දෙකකට. හරිද? ඔන්න බලන්න අපි මේ සංඛ්‍යා අනුක්‍රම වෙන් කරගන්නවා වර්ග දෙකකට. අපි මෙහෙම ගමුකෝ ප්‍රධාන වශයෙන් ලියන්න මාත් එක්කම ලියන්න සංඛ්‍යා අනුක්‍රම වර්ග දෙකකට වෙන් කළ හැක. වර්ග දෙකකට වෙන් කළ හැක. වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. පුතේ මම පුංචි ඉල්ලීමක් කරනවා. මම දැන් මෙතන පාට යොදාගත්තට ඕගොල්ලෝ කළු නිල් පෑන් දෙක විතරක් යොදා ගන්න. රතු පෑන මං කිව්වොත් විතරක් පාවිච්චි කරන්න. හරි? ගණිතේ ලස්සන කරන විෂයක් නෙවෙයි. මම මෙතන ඕගොල්ලන්ට පැහැදිලි කරන්න මම වර්ණ යොදා ගන්නවා. පුතාලා ඒ උනට කළු නිල් පෑන් දෙක විතරක් යොදාගෙන සටහන් ලියා ගන්න. සටහන ලියනවට වඩා මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. අපි මේ සංඛ්‍යා අනුක්‍රම වර්ග දෙකකට වෙන් කරනවා. නේ? අපි ගත්තොත් මෙන්න මෙහෙම. සංඛ්‍යා රටා අපි ප්‍රධාන වර්ග දෙකකට වෙන් කර ගන්නවා. ඒ වගේ තියෙන ඒක අපිට දකින්න තියෙන අවස්ථාව අනුව මේ කටේ පන්තියේදී ඔයගොල්ලන්ට කියලා දෙන කොටස මම මෙතන මතක් කරගෙන යනවා. ඒ තමයි පුතා කාටද කියන්න පුළුවන්. මම අවස්ථාව දෙන්නම්. අපි මේක වෙන් කරන වර්ග දෙක කාටද කියන්න පුළුවන්? නිකන් ගෙස් කරලා කියන්න බලන්න නිකන් ඔයගොල්ලන්ගේ දැනුමේ. අමාෂා දුව කියන්න බලන්න. අමාෂා චතුනි විනුරි චලනි මේක අපිට පුළුවන් වර්ග දෙකකට වෙන් කරගන්න. මම මෙහෙම කිව්වොත් එහෙම මම උදාහරණයක් ගත්තොත් එහෙම. ඔන්න මම උදාහරණයක් ගන්නවා.
අපි ගත්තොත් එහෙම දැන් ඔන්න මම දෙකෙන් පටන් ගන්නවා. 2 4 6 8 10. එතනින් නවතිනවා. දැන් ඕගොල්ලෝ අර සමහර ක්‍රීඩා තරඟවල නැත්තම් සරඹ සංදර්ශනවල ළමයි පෙළ ගස්සනවනේ. ළමයි පෙළ ගස්සනවා. පළවෙනි පෙළේ ළමයි 2යි. ඊළඟ පෙළේ ඊට වඩා ළමයි දෙන්නෙක් වැඩි. 4යි, 6යි, 8යි, 10යි. එතනින් එහාට යන්නේ නැහැ. මම මේකම මෙහෙම ලියනවා. 2 4 6 8 10 මම මෙතන අගට තිත් 3ක් තියෙනවා. මේ දෙකේ වෙනසක් තියෙනවා. නේද? මේ මම ලියලා තියෙන්නේ දෙකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට පිහිටන දෙකේ ගුණාකාර රටාව. දෙකෙන් පටන්ගෙන ආරෝහණ පිළිවෙලට පිහිටන දෙකේ ගුණාකාර රටාව. ඒක එතකොට මම 10න් නවතින්නේ නැහැ. 10න් නවතින්නේ නැහැ. මේ තිත් 3ක් දාන එකෙන් අදහස් කරන්නේ මොකද්ද දුව? කතා කරමු. තව ඉදිරියට තියෙනවා. තව ඉදිරියට තියෙන බව. තියෙනවා. එතකොට මම මෙතන තිත් 3ක් දැම්මේ නැත්තේ ඇයි? එතනින් ඉවරයි. එතනින් ඉවරයි. එතකොට මේ දෙන්නම සංඛ්‍යා රටා නෙමෙයිද? යම් රීතියකට අනුව ගොඩනැගිලා තියෙන්නේ. මේ රීතියකට අනුව ගොඩනැගිලා තියෙන්නේ. අපිට ඕන නම් මේක ඉදිරියට එන පද කියන්න පුළුවන්. එහෙනම් මේ දෙකේ වෙනස තමයි සමහර සංඛ්‍යා රටාවල පද ගණන නිශ්චිතයි. සමහර සංඛ්‍යා රටාවල පද ගණන නිශ්චිතයි. දැන් අපිට ප්‍රායෝගිකව සංඛ්‍යා රටා යෙදෙන අවස්ථා තියෙනවානේ. ශාලාවක පුටු පෙළ ගස්සන්නේ, නැත්නම් අපි වගා බිමක පැල ඉඳන්නේ. ඒ වගේම අපි ගත්තොත් එහෙම සර්ව සංදර්ශනයක ළමයි පෙළ ගස්සන්නේ. මේ එක නිශ්චිතයි. ඒක දිගටම යන්නේ නැහැ. නමුත් අපි මේ දෙකෙන් පටන් ගන්නා වූ ආරෝහණ පිළිවෙලට පිටින ඉරට්ට සංඛ්‍යා රටාව කිව්වම අපිට ඒක 10න් නවතින්න බෑ. තව දුරටත් තියෙනවා. එහෙනම් මේ සංඛ්‍යා රටා අපි වෙන් කරනවා පුතේ වර්ග දෙකකට. ඒ තමයි මේ වලට කියන්නේ පරිමිත සංඛ්‍යා රටා. පරිමිත. මේ පරිමිත සංඛ්‍යා රටාව. සංඛ්‍යා රටා. මේක ඔයගොල්ලෝ අටේදී ඉගෙන ගන්න. පරිමිත සංඛ්‍යා රටා. මේකට අපි කියන්නේ අපරිමිත සංඛ්‍යා රටාවක් නේ. මේකට කියන්නේ අපරිමිත. අපරිමිත. අපරිමිත සංඛ්‍යා රටා. නේ? වෙනස පැහැදිලි. හරි. වෙන් ලියා ගන්න බලන්න සටහන් කරගන්න. මේ උදාහරණත් එකතු කරගන්න. සටහන් කරලා ඉවරුනොත් කියන්න ටිකක් වේගෙන් කරමු පුතේ අපිට පැයක කාලයයි තියෙන්නේ ඒ හින්දා මේක හොඳටම ප්‍රමාණවත් මදි ඒ හින්දා ඔයගොල්ලන්ගේ වේගයත් වැදගත් වෙනවා ඉවරයි සර්. නැහැ සර්. අපි දැන් මේ පරිමිත සංඛ්‍යා රටා යටින් අපි පොඩ්ඩක් ඒක සටහන් කරගමු මෙහෙම දැන් ඔයගොල්ලන් මෙතන යට ඉඳ තියෙනවා ඉතින් පොතේ මෙතන ලියා ගන්න මේ සංඛ්‍යා රටාවේ පද ගණන නිශ්චිත වේ කියලා.
සංඛ්‍යා රටාවේ පද ගණන. පද ගණන නිශ්චිත වේ. මෙතන ලියා ගන්න සංඛ්‍යා රටාවේ පද ගණන සීමාවක් නැත කියලා. පද ගණන සීමාවක් නැත. ඒක තමයි පුතා 33 නිරූපණය වෙන්නේ. නේ? සංඛ්‍යා රටාවේ පද ගණන සීමාවක් නැත. හරි සර්. දැන් එහෙනම් අපි මේ මොහොත වෙනකම් කරපු දේ නැවත පොඩ්ඩක් මතක් කරොත්. දැන් දුවලා සංඛ්‍යා රටාවක් නැත්නම් සංඛ්‍යා අනුක්‍රමයක් කියන්නේ මොකක්ද කියන දේ පිළිබඳ පුංචි අදහසක් හිතේ තියෙනවා. ඒ කියන්නේ යම් රීතියකට අනුව ගොඩනැගෙන සංඛ්‍යා පේලියක්. ඒ සංඛ්‍යා පේලිය ඉදිරියට එන පද කියන්න අපිට හැකියාව තියෙනවා අර රීතිය හඳුනාගත්තාම. එතකොට අපි එලෙස ගොඩනැගෙන සංඛ්‍යා රටා වර්ග දෙකකට වෙන් කරනවා. පරිමිත සංඛ්‍යා රටා අපරිමිත සංඛ්‍යා රටා. පරිමිත සංඛ්‍යා රටාවක තියෙන විශේෂත්වය තමයි ඒ සංඛ්‍යා රටාව තුල තියෙන පද ගණන නිශ්චිතයි. පද 5යි 10යි 15යි යම් සීමාවකදී නවතිනවා. අපරිමිත එක එහෙම නැහැ. ඒ පද දිගටම නැත්තම් සීමාවක් නැතුව පිහිටනවා. සීමාවක් නැහැ. ඒ බව තමයි අර 33න් අගට දාන 33 නිරූපණය වෙන්නේ. ඉතින් මේ අවස්ථා දෙකෙන් වැඩිපුර ප්‍රායෝගික පැත්තෙන් අපිට මුණ ගැහෙන්නේ පරිමිත සංඛ්‍යා රටා. ප්‍රායෝගික පැත්තෙන්. ඒකට උදාහරණ තමයි ශාලාවක පුටු පෙළ ගස්සනකොට, උද්‍යානයක අපි මල් පැල ඉඳනකොට, සර්ව සම්දර්ශනයක ළමයි පෙළ ගස්සනකොට ඒ ගොඩනගෙන සංඛ්‍යා රටා යම් නිශ්චිතයි නේ. අන්න එහෙමයි. හරි. ඉතින් දුවේ ඊළඟට මෙන්න මෙහෙම දෙයක් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන. මෙන්න මේක අවබෝධ කරගන්න ඕන. මේ මම මේ කියලා දෙන එක හොඳටම අවබෝධ වෙන්න ඕන. අවබෝධය. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් මම ඕගොල්ලන්ට දුන්නොත් එහෙම මෙහෙම 1 2 3 4 මම ඔහොම දෙනවා. 33ක් දාන්න. අපරිමිත සංඛ්‍යා රටාව. මං අහනවා ඕගොල්ලන්ගෙන් මම දැන් නම් කරලා අහන්නම්කෝ. අහමු ලෙස මම නම් කරලා අහනවා. හරි උත්තර දෙන්න ඕන. තමට ලැබෙන අවස්ථාව මග හරින්න එපා. මට කියන්න සඳලි පාරමී දුව කතා කරන්න සඳලි කො සඳලි පාඩමත් එක්ක නැද්ද? මට එහෙමනම් කියන්න මෙතුලි කතා කරන්න. මෙතුලි මට කියන්න දුව මේ ඉදිරියට එන පදය කීයද කියලා. මේක ඉදිරියට එන පදේ පහ. ඊට පස්සේ 6. ඒ කියන්නේ 7 ඊළඟට 8. ඔහොම නේ? නමුත් දුව මම මෙහෙම කිව්වොත් එහෙම මම මෙහෙම ලියනවා මේක 1 2 3 4 ඊළඟට මම ලියනවා නැවත 1 2 3 4 ආයි නැවත එන්නේ 1 2 3 4ම තමයි. දැන් මොකද හිතේ? දැන් ඔයා මාත් එක්ක තර්ක කරන්න ඕන. කොහොමද මන් දන්නේ 1 2 3 4 කියලා මෙතන ආයේ එන්නේ කියලා නේ. නමුත් එහෙම එන්න බැරිද? මෙහෙම එන්න බැරිද? මෙහෙම එන්න පුළුවන්. මේක එන්න පුළුවන්. මෙහෙමත් එන්න පුළුවන්. එතකොට කොහොමද අපි ඒක තීරණය කරගන්නේ?
ඒක තමයි පුතා. සංඛ්‍යා අනුක්‍රමයක අපිට මුල් පද දෙක තුන දීලා ඉදිරි පද අහන එක වැරදි. සංඛ්‍යා අනුක්‍රමයක අපිට මේකේ මේ මුල් පද දෙක තුන දීලා ඉදිරි පද අහන එක වැරදි. එහෙමනම් අපිට මේ සංඛ්‍යා අනුක්‍රමයත් එක්ක ඒකේ රීතිය, ඒ පද ගොඩ නැගිලා තියෙන රීතිය අපිට දෙන්න ඕන. ඒ රීතිය මේ වගේ අවස්ථාවකදී අපිට රීතිය දෙන්න ඕන. නේද? ඒක තමයි අර අපි කියන්නේ දෙකෙන් පටන්ගෙන ආරෝහණ සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පිහිටන දෙකේ ගුණාකාර රටාව. අන්න එහෙම අපිට දෙනවා රීතිය. එම රීතිය අපිට දෙනකොට තමයි අපිට මේක තහවුරු වෙන්නේ. ඒ කියන්නේ මෙතන වැදගත්ම වෙන්නේ මේ ගොඩ නැගෙන ක්‍රමවේදය අපිට ඉස්මතු කරලා දෙන්න ඕන කොහොමද මේක වෙන්නේ කියන එක. ඒක සංඛ්‍යා රටාව දෙන කෙනාගේ වගකීමක් ඒක. නැත්තම් මේ විදිහට ළමෙක් ලිව්වත් මේක වැරදි නෑ. ඔයා කිව්ව විදිහත් වැරදි නෑ. නේ? එහෙම ගන්න පුළුවන්. හරි. ඊළඟට දරුවනේ අපි සාකච්ඡා කරන්නේ මේ සංඛ්‍යා රටාවක පොදු පදය නැත්තම් අපි ඕකට කියනවා සාධාරණ පදය කියන එක. පොදු පදය common term එක නැත්තම් අපි ඕකට කියනවා තව නමක් සාධාරණ පදය. සාධාරණ පදය කියලා. මේ සංඛ්‍යා රටාවක පොදු පදය හඳුනා ගැනීම හරිම වැදගත්. සංඛ්‍යා රටාවක පොදු පදය හඳුනා ගැනීම හරිම වැදගත්. අපි බලමු කොහොමද මේ වෙන්නේ කියලා. මේක හරියට මම දකින්නේ මේක හරියට මේ සංඛ්‍යා රටාවක ඉන්න සැඟවුණු අමුත්තා වගේ. මේ සැඟවුණු අමුත්තෙක් මෙයා. මේ සැඟවුණු අමුත්තා අපි හඳුනගත්තොත් මේ සැඟවුණු අමුත්තා හඳුනගත්තොත් නැත්නම් අපිට දීලා තිබුණොත් ඒකෙන් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ගොඩක් වැඩ කරගන්න පුළුවන්. මම සරල උදාහරණයක් ඔයගලන්ට කියන්නම් මෙහෙම. හරි. අපි සරල උදාහරණයක් ගමු. ඔන්න අපි හිතමු මෙහෙම. දැන් ඔන්න මෙතුලි දුව ඉන්නවා. මෙතුලි දුව කැටයකට සල්ලි එකතු කරනවා. අපි හිතමු ඔන්න මෙතුලි කැටයකට සල්ලි එකතු කරනවා. ඔන්න සුබ මොහොතෙන් ආරම්භක දිනේ යා කැටයට දානවා රුපියලක්. ඊට පස්සේ යා තීරණය කරගන්නවා කැටයට මුදල් එකතු කරන රීතිය. තීරණය කරන රීතිය. ඒ කියන්නේ රටාව. එයා ඊට පස්සේ තීරණය කරනවා සෑම දිනකම පෙර දිනට වඩා රුපියල් 2ක් වැඩිපුර දාන්න. පෙර දිනට වඩා රුපියල් 2ක් වැඩිපුර දාන්න. ඒතකොට දෙවෙනි දිනේ එයා දාන්නේ රුපියල් 3ක්. ඊළඟ දිනේ දාන්නේ රුපියල් 5ක්. ඊළඟ දිනේ දාන්නේ රුපියල් 7ක් ලෙස මේක අඛණ්ඩව මේ වැඩේ එයා ක්‍රියාත්මක කරනවා. කවුද මෙතුලි? නේද? එතකොට ඔන්න පළවෙනි දවසේ රුපියලක් දානවා ඊළඟ දවසේ රුපියල් 3ක් දානවා කොහොම හරි මොනෑම් හෝ ක්‍රමයකට මෙයා මේ රීතියට අනුව මේ කැටේට මුදල් එකතු කරනවා. හැබැයි මේ මුදල් එකතු කරන්නේ එයාගේ බලාපොරොත්තුවක් ඉටු කරගන්න. ඒ තමයි අපි හිතමු එයාට අවශ්‍ය කරනවා යම් පොතක් මිලදී ගන්න. ඒ පොතට අවශ්‍ය සල්ලි තමයි මේ කැටේට දාලා එකතු කරන්න හදන්නේ. එතකොට මෙතන අපිට පේනවා මේ මුදල් එකතු කරන්නේ රටාවකට අනුව. හරිනේ. දැන් මෙතුලිට ඕන මේ රීතිය නැත්තම් මේ රටාවට අනුව 20 වන දින එයා කැටේට දාන්න ඕන මුදල් හොයා ගන්න ඕන. මුදල් දැන් සැලසුම් කරගන්න එපා. 20 වන දින මෙයා මේ රටාවට අනුව කැටේට දාන්න ඕන මුදල් හොයා ගන්න ඕන. එතකොට දැන් ඕගොල්ලන්ගේ සාමාන්‍ය අවබෝධය අනුව දුවල කරන්නේ මොකද්ද? 20 වන දින කැටේට දාන්න ඕන මුදල හොයාගන්න නම් ඕගොල්ලෝ 19 වන දින කැටේට දාන්න ඕන මුදල හොයාගන්න ඕන. 19 හොයාගන්න 18 වන දින එක හොයන්න ඕන. 17 වන දින. ඒ කියන්නේ මේ රටාව ලියාගෙන යනවා ඕගොල්ලෝ 20 වන දින වෙනකම්. ඔක නංගියෙක් මල්ලියෙක් පහේ පන්තියේ දුවෙක් පුතෙක් කරනවා නම් ඔහොමයි කරන්නේ. එතකොට ඒක ටිකක් සංකීර්ණයි. කාලය වැය වෙනවා. වර්ධින තියෙන හැකියාව වැඩි. අපිට පුළුවන් පුතා එකවර මේ 20 වන දින
කැටේට දාන්න ඕන මුදල හොයාගන්න මේ දීලා තියෙන රටාව උදව් කරගෙන. එහෙනම් කොහොමද හොයාගන්නේ? එතනදී අපිට වැදගත් වෙන්නේ මේ රටාවේ පොදු පදය, සාධාරණ පදය අපිට වැදගත් වෙනවා. අර මම කියන්නේ සැඟවුණු අමුත්ත අපිට ඕනේ. නේ? ඒ සැඟවුණු අමුත්ත තමයි අපිට මෙතනට අවශ්‍ය වෙන්නේ. පොදු පදේ. ඒ වගේම මම මේ උදාහරණයක් කියන්නේ තාම වැඩේ පටන් ගත්තේ නෑ අපි. අපි හිතමු දැන් මෙතන මෙතුලි දානවා කැටේට රුපියල් අපි හිතමු රුපියල් 76ක් දානවා දවසට. රුපියල් 76ක් දානවා. එයාට ඕන මේ රුපියල් 76 දාන්නේ කීවෙනි දිනද කියලා හොයාගන්න. කීවෙනි දිනද මම රුපියල් 76ක් කැටේට දාන්නේ. දැන් මෙතන අපි හිතුවේ 20 වන දින කැටේට දාන්න ඕන මුදල. දැන් මෙතන මුදල දන්නවා ඒක දාන්නේ කීවෙනි දිනද කියලා හොයාගන්න ඕන. එතකොටත් අපිට පුතා මේ සාධාරණ පදේ හරීම වැදගත් වෙනවා. ඉතින් දරුවනි මේ ආරම්භය ගන්න මේ සංඛ්‍යා රටා පාඩමේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පුතේ අවසානයේ සෙකන්ඩ් පේපර් එකේ B පාර්ට් එකේ බොහෝ දුරට මෙතෙක් වෙනකම් ලකුණු 10ක ගැටලුවක් නිර්මාණය වෙනවා. ලකුණු 10ක ගැටලුවක්. ඔයගොල්ලෝ මෙතනින් පස්සේ මේ 9න් පස්සේ එනවා සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි කියලා සංඛ්‍යා රටා වර්ග දෙකක් හඳුනා ගන්න. අන්නේ විෂය කරුණුත් පදනම් වෙලා තමයි මේ ගැටලුව නිර්මාණය වෙන්නේ. එන මේක හරි වැදගත්. හරි. ලියන්න මෙහෙම ලියන්න. අපි අරකේ වෙන් කරගත්තනේ සංඛ්‍යා රටා ප්‍රධාන වර්ග දෙකකට. ඊට පස්සේ ලියන්න පුංචි අනුමාතෘකාවක් සංඛ්‍යා රටාවක පොදු පදය කියලා. සංඛ්‍යා රටාවක පොදු පදය. සර් ලානිල් පෑනකින් ලිව්වට කමක් නැද්ද? කමන්නේ. සංඛ්‍යා රටාවක පොදු පදේ වරහණක් ඇතුලේ ලියන්න සාධාරණ පදේ කියලා. පොදු පදය වරහණක් ඇතුලේ සාධාරණ පදය. සර් n වන පදේ කියලාත් කියනවා නේද? අනිවාර්යෙන්. බොහොම හොඳයි. n වෙනි පදේ කියලා කියනවා අපි. n වෙනි පදේ. ඒක මම දැන් මේක කොට නගනකොට පැහැදිලි කරන්න. n වෙනි පදේ. හරිද? හරි සර්. හරි සර්. අපිට ඇත්තටම පළවෙනියෙන්ම තියෙන්නේ මේකේ සාධාරණ පදය අපිට ගොඩනගන්න නෙමෙයි පුතේ. සාධාරණ පදය දුන්නහම ඒකෙන් අපිට අනෙකුත් පද හොයන්න තමයි තියෙන්නේ. නේ? පළවෙනි අදියරේ එහෙමයි තියෙන්නේ. දෙවෙනුවට තමයි අපිට සාධාරණ පදේ ගොඩනගන්න තියෙන්නේ. අපි මෙහෙම කරමු. මුලින්ම ලියන්න දෙන ලද සංඛ්‍යා රටාවක දෙන ලද සංඛ්‍යා රටාවක සාධාරණ පදයේ දී ඇති විට සාධාරණ පදයේ දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමය ගොඩනගන ආකාරය විමසා බලමු. සංඛ්‍යා අනුක්‍රමය ගොඩනගන ආකාරය විමසා බලමු. සංඛ්‍යා අනුක්‍රමය ගොඩනගන ආකාරය විමසා බලමු. සංඛ්‍යා අනුක්‍රමය ගොඩනගන ආකාරය විමසා බලමු.
ඔව් පුතේ. දැන් ඔයගලන්ට තිරේ පේනවා ඇති මම ගැටලුවක් අරගෙන තියෙන්නේ. පේනවද තිරය? ඔව් සර්. right. අපි මේ ගැටලුව හදමු. පේනවා සර්. ඔව්. මේ ගැටලුව අපි විසඳන්න හදන්නේ. පුතාලා මේ ගාන ලියන්න බලන්න මේක. මම මේක ඔයගොල්ලොත් එක්කම සාකච්ඡා කරන්නම්. හරි සරල අවස්ථාවක්. ලියන්න සාධාරණ පදයේ වන tn සාධාරණ පදේ අපි ගන්නෙ t කියලානේ. tn එක ලියනකොට පුතේ මෙහෙම මේ t අකුර මෙහෙම ලියලා t term මේ t කියන්නේ term කියන එකෙන් තමයි එන්නේ. term පදයක් කියලා අපි ගන්නෙ term කියලා. පළවෙනි පදයේ first term. එතකොට අපි t1 කියලා ගන්නෙ first term. t2 t3 ඒ වගේ පොදු පදේ අපි ගන්නෙ tn කියලා. මේ n අකුර පොඩ්ඩක් පහලින් පොඩියට ලියන්න. ඔබට පේනවා ඇති. එතකොට මේ පොදු පදේ අපිට දෙනවා සාධාරණ පදයේ වන tn සමානයි 2n එකතු කිරීම 3 වූ සංඛ්‍යා රටාවේ අපිට ගැටලු 4ක් අහලා තියෙනවා. මුලින්ම පුතේ කමන්නේ ප්‍රශ්නේ ලියා ගන්නකෝ ඕගොල්ලෝ ඉස්සෙල්ලා. මේක ලියා ගන්න මම පුංචි වෙලාවක් දෙන්න. සර් ඒකට උදාහරණ කියලා දාගන්නද? මෙහෙම කරමු අපි මාත් එක්කම දැන් ඔයගොල්ලෝ කතා කරනවනේ ගැටලුව 1 කියලා දාගන්න. රණුමි අත් දෙක පරිස්සමෙන් තියාගන්න ඕන. එහෙම යනවා වගේ පේනවා. ගැටලුව 1 කියලා දාගන්න. සර් උත්තර ලියවර කමක් නැද්ද? මාත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරමු. මේකේ ඔයගොල්ලෝ දන්නවා මම දන්නවා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් කියලා. මේක පොඩ්ඩක් විධිමත්ව ඉදිරිපත් කිරීම ගැන පුතේ අපි ඉගෙන ගන්න ඕන. වැරදි විදියට sannivedanaya කරොත් ඒක පුරුද්දක් වුණොත් එහෙම කොච්චර දක්ෂ වුණත් විභාගයේ ඔයගොල්ලන්ට හිමි ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද වසර 20ක අත්දැකීම් එක කියන්නේ අපේ පේපර් මාකින් වලදී අපි දකිනවා ළමයින්ගේ ඇත්තටම තියෙන්නේ අර sannivedana කුසලතාවයේ අඩු ඉදිරිපත් කිරීම පිළිතුරු ගැළපීම පිළිතුරු ගොඩනගපු විදිහ ඉදිරිපත් කිරීමේ දුර්වලතාවයේ හින්දා ඔයගොල්ලන්ට හිමි ලකුණු අඩු වෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ. ජාතික විභාගවල උත්තර පත්‍රය ඔයගොල්ලන්ට එවන්නේ නැහනේ බලන්න. නේද? ඒ හින්දා තමයි අපි මේවා හරියට පුංචි කාලේ ඉඳන්ම දැන් 9 පන්ති ඉඳන්ම පිළිතුරු ඉදිරිපත් කරන විදිය ගැළපීම හරියට කරොත් ඒකට පුරුදු වුණොත් පුතාලට ඒක තමන්ගෙන් අර ගිලිහෙන ලකුණු අඩු වෙනවා. හරි. ඔන්න බලමු හැමෝම එකතු වෙමු. කළු නිල් පෑන් දෙක දැන් ඕගොල්ලෝ කළු පෑනෙන් ප්‍රශ්නේ ලියුවා නම් නිල් පෑනෙන් උත්තර ලියන්න. එතකොට ඕගොල්ලන්ට නැවත බලනකොට පැහැදිලි වෙයි. ඔබ තාම මේ වගේ ක්‍රමයකට සූදානම් වෙලා නැත්නම් ඊළඟ සැරේ එහෙම සූදානම් වෙන්න. හරි. ඔන්න පුතේ මම මේකේ දැන් ගන්නවා පළවෙනි ප්‍රශ්නේ. ඉතින් හොඳට ප්‍රශ්නේ දකින්න ඕන. මේ ගැටලුව අපි දකින්න ඕන. දැන් සාධාරණ පදය දීලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නේ මෙයාගේ රටාව දන්නේ නැහැ. නමුත් මෙතන අපිට පදේ දීලා පොදු පදේ දීලා තියෙනවා. අපෙන් අහනවා මුල් පද තුන. මම පුතාලට කිව්වනේ මේ t කියන්නේ පදේ කියලානේ t term කියලා ගන්න. එහෙනම් මුල් පද තුන ගන්නකොට අපි මුලින්ම first term එක ගන්නවා. කොහොමද ගන්නෙ? t1. ඒ කියන්නේ t1 කියන්නේ අපි n වෙනුවට එක ආදේශ කරන්නේ. මේ අපි n වෙනුවට එක ආදේශ කරනවා. n සමානයි 1. එතකොට මෙතන අපිට එන්නේ t1. t1 සමානයි. පුතාලට පේනවා මෙතන 2n කියලා තියෙන්නේ. ඒ කියන්නේ පුතා 2 ගුණ කිරීම n. එහෙනම් අපි කරන්නේ 2 ගුණ කිරීම 1. හොඳට මතක තියාගන්න ගුණිතයක් තියෙන තැන වරහණක් දාගන්න. නැත්තම් ඕගොල්ලන්ගෙන් අත්වැරදි වෙන්න පුළුවන්. ගුණිතයට අපි මෙතන වරහණ දාගත්තා ඊට පස්සේ 3ක් එකතු වෙනවා. ඔන්න ඔබ පියවර එන්න ඕන. හරි. දැන් කීයද එන්නේ කියන්න? 5යි.
අන්න හරි. එතකොට එන්නේ තුන්වර දෙවරක් එක 2යි, දෙකට 3ක් එකතු වුණා 5යි. එහෙනම් ඔන්න පළවෙනි පදේ 5යි. හරිනේ. ඒ වගේ දෙවෙනි පදය ගොඩනගන්න, ඒ වගේ තුන්වෙනි පදය ගොඩනගන්න. සමහර අය මනෝමයෙන් මේක කරයි. මම හැබැයි ඔයගොල්ලන්ට කියන්නේ මනෝමයෙන් කරන්න යන්න එපා. මේක ගොඩනගපු විදිය පෙන්නන්න. මේ ආදේශය, මේකට අපි කියන්නේ ආදේශය වැදගත්. ආදේශය අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දෙවෙනි එක්කෙනත් හොයන්න බලන්න. දෙවෙනි එක්කෙනා හෙව්වස ඔව් කීයද ආවේ? එතකොට 2 ගුණ කිරීම 2 එකතු කිරීම 3 ඒ කියන්නේ 4 එකතු කිරීම 3 ඒ කියන්නේ දුව 7යි. 7 පැන්සලෙන් පොඩි හරියක් දාගන්න. තුන්වෙනි එකත් හෙව්වා. තුන්වෙනි එක කොහොමද එන්නේ? n සමානයි 3. එතකොට t3 උත්තරේ කියන්නේ 9. ඔව් 2 ගුණ 3 එකතු කිරීම 3 ඒ කියන්නේ 6යි 3යි එකතු වුණාම දුව 9. 9. අන්න හරි. එහෙනම් දැන් අපේ පළවෙනි ප්‍රශ්නෙට අපිට උත්තර ආව නේද? හරි. එහෙනම් ඕගොල්ලොත් පැන්සලෙන් මේ වගේ පැන්සලෙන් පොඩි හරියක් දාගන්න. Taman ලබාගත් උත්තර. ඔව්. හරි. සාමාන්‍ය මේ වගේ එක ලකුණු එක 3ක් හම්බ වෙනවා. දැන් අපි එනවා දුව ඊළඟ ප්‍රශ්නෙට. මොකද්ද මේකේ අපේ අහන්නේ? 20 වන පදය සොයන්න. දැන් අපි හෙව්වේ පළවෙනි පදේ හෙව්වා 5යි. දෙවෙනි පදේ හෙව්වා 7යි. තුන්වෙනි පදේ 9යි. දැන් මේ විදිහට අපෙන් අහනවා 20 වෙනි පදේ T20 නේ T20 අපිට හොයන්නලු. දැන් අපි එතකොට මෙහෙම ලියාගෙන යනවද අර පුංචි පන්තියේ කරා වගේ? නෑ නේද? සාධාරණ පදේ හොයන්න. අන්න හරි. සාධාරණ පදයෙන් තමයි අපි ආව ගොඩනගන්නේ. නේ? අපි බලමු ඔන්න කොහොමද ගන්නෙ? එතකොට අපි එතනටත් ගන්න එතකොට T20 නේ පුතේ. T20 කොහොමද එන්නේ? T20 කියන්නේ 2 ගුණ 20 වරහනක් දාගත්තා එකතු කිරීම 3. 20 දෙකක් 40යි. 40ට 3ක් එකතු වුණාම 43යි. හැබැයි පිළිතුර ගලපන්න ඕන පුතේ. ඔන්න අහගන්න ලියන විදිය. මෙන්න මේක ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා අපි හැමෝම උත්තරපත්‍ර බලනකොට. එම නිසා 20 වන පදය ඔන්නෝම ලියවෙන්න ඕන. ගිය අවුරුද්ද විශේෂයෙන් අපි බැලුවා ඔක. 20 වෙනි පදය 43 වේ. ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් ඕක ලියලා නැතුව ඇති. මෙතනින් නවත්තලා ඇති. එහෙම කරන්න එපා. පිළිතුර ගලපන්න. එම නිසා 20 වෙනි පදේ 43 වේ. හරිනේ? හරි. සර් මකන්න එපා. 20 වෙනි පදය 43 වේ. තුන්වෙනි එක හොයන්න. ඔව් අපි තුන්වෙනි එක හොයමු. දැන් තුන්වෙනි එකේ තියෙන්නේ ඕකේ අනිත් පැත්තනේ. 123 කියන්නේ කීවෙනි පදයේද කියලා තමයි ඕගොල්ලන්ගෙන් අහන්නේ. නේ? අර මං කිව්වේ මෙතුලි අර කැටේට දාන්න මුදල දන්නවා. ඒක කීවෙනි දවසේද දාන්නේ කියලා තමයි යාට ඕනි. ඒ වගේ. එතකොට අපි මොකද කරන්නේ? අපිට කියන්නකෝ අදහසක්. මම නමක් කියන්නම් ඔන්න තරුකි කියන්න බලන්න. තරුකි රුෂිකා දුව කියන්න බලන්න රුෂිකා. රුෂිකා අපි කොහොමද 123 වන්නේ කීවෙනි පදයේද කියලා හොයාගන්නේ? හරි. ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. මම හිතන්නේ ඒගොල්ලන් ගොළු වෙලා. කාටද මේකට මට උදව් කරන්න පුළුවන්? 123 වන්නේ කීවෙනි පදයේද කියලා අපි කොහොමද හොයාගන්නේ? මොකද්ද කරන්නේ? සාධාරණ පදයට 123 සමාන කරනවා.
සාධාරණ පදයට. දුවගේ නම මොකද්ද කියන්නකෝ මට ඉස්සෙල්ලා? සහන්‍ය. 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 සහන්‍ය දුව කියන්නේ මේ tn වෙනුවට කාවද යොදන්නේ 123නේ. අන්න හරි. එතකොට ගොඩනැගෙන්නේ බීජ ගණිතේ මොකද්ද? ප්‍රකාශනයක්ද සමීකරණයක්ද? සමීකරණයක් ගොඩනැගේ. දැන් සරල සමීකරණ විසඳන්න ඕගොල්ලෝ ඉගෙන ගත්තේ මොන අවුරුද්දේද මොන පන්තියේද? 7ේදී. 8ේදීත් ඉගෙන ගත්තා භාගමයේ සරල සමීකරණ විසඳන්න අපි. අන්න අපි මොකද කරන්නේ? ඔන්න තුන්වෙනි කොටස බලන්න පෙර දැනුම භාවිතා වෙන හැටි. 6 7 8 ඒවා ඉගෙනගත්ත දේවල් ලියදෙනවනේ. අපි කරන්නේ 2න් එකතු කිරීම 3 සමාන කරනවා කීයටද? 123ට. දැක්කද? සරල සමීකරණය. කාවද අපි හොයාගන්න ඕනේ n. n කියන්නේ කවුද? පදය. 123 වන්නේ කීවෙනි පදය? දැන් මට කියන්න කොහොමද කරන්න කියලා මම දන්නේ නැහැ මේක. ධන 3න් ඍණ 3ක් කියන්නේ. ඒ කියන්නේ මේ සමීකරණයක් කියන්නේ හරියට බැලන්ස් වෙලා තියෙන තරාදියක් වගේ. අපි දැන් මේකේ එන්න හොයාගෙන යන්න නම් අපි මේ දෙපැත්තෙන්ම 3ක් අඩු කරන්න ඕන ප්‍රතිලෝමය කරන්නේ නේ. එතකොට ධන 3යි ඍණ 3යි ඉවත් වෙනවා. එතකොට මෙතන එනවා 2n සමානයි 120. දැන් මොකද කරන්නේ? දෙපැත්තම දෙකෙන් බෙදනවා. මෙතන වෙලා තියෙන්නේ ගුණිතයක් අපි ඒකේ ප්‍රතිලෝමය කරනවා. දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට පුතේ මෙතන 2ට 2 බෙදෙනවා. මෙතන දෙකේ ඒවා 1යි 120ට කතා කරන්න. ඔයගොල්ලෝ තන්නේ උත්තර 60යි. n කියන්නේ n සමානයි 60යි. දැන් උත්තරේ අපි ඔහොම තියනවද? ඔහොම තියමුද උත්තරේ? නෑ. නැහැ. අපි ගලපනවා. එම නිසා 123 වන්නේ 60 වෙන පදය. 60 වෙන ඕනම ලියවෙන්න ඕනේ. 60 වෙන පදය වේ. අන්න හරි. හරි. කරපු නැති අය සටහන් කරගන්න. හදන්න බෝඩ් මේක වලන්න නැතුව තනියම හදන්න. මේ ඔක්කොම සාක්ෂි. ගණිතේ කටුවැඩ කියලා දෙයක් නැහැ. කටුවැඩ කියලා ඔයගොල්ලෝ වෙනම කොලේක අතේ දේශබංකු වල කරනවා නම් සම්පූර්ණ ඒ පුරුද්ද අයින් කරගන්න. ගණිතේ කටුවැඩ කියලා දෙයක් නැහැ. මේ හදන සියල්ල මේ ඉදිරිපත් කරන සියල්ල ඔයගොල්ලන්ගේ උත්තරපත්‍රයේ තියෙන්න ඕන. නැත්නම් පෙළ පොතේ හදනවා නම් ඒක පෙන්නලා තියෙන්න ඕන. ඔන්න ඔහොමයි. සාමාන්‍ය මේ වගේ එකකට ලකුණු දෙකක් ලැබෙනවා. මේ සම්බන්ධයට 1යි උත්තරයට 1යි. හරිද පුතා? හරි සර්. හරි. අපි දැන් 4 වෙනි ප්‍රශ්නේ බලන්න. ගැටලුව නිර්මාණය වෙන විදිහට සරල එකේ ඉඳන් සංකීර්ණත්වයට තමයි ගැටලුවක් නිර්මාණය වෙන්නේ. පුතාලට පේනවනේ මේ සරල එකේ ඉඳන් සංකීර්ණත්වයට. නේ? ඕනම කෙනෙක්ට මේ මුල් කොටස් 2 3 කරන්න පුළුවන්. දැන් මෙන්න අපෙන් අහනවා ටිකක් බරපතල දෙයක්. අපි බලමු මොකක්ද කියලා. මේකේ අපිට කියනවා n ධන එක්වන පදය n ඇසුරෙන් දක්වන්නලු. n ධන එක්වන පදය n ඇසුරෙන්. චමත්ක කියන්න බලන්න කොහොමද ගොඩනගන්නේ කියලා. n ධන එක්වන පදය tn ධන 1 කියලා ලියා ගන්න. ඒ කියන්නේ මෙතනත් අපි අනිවාර්යයෙන්ම අර සාධාරණ පදේ සාධාරණ පදේ අපි ගන්නවා. නේ මාත් එක්කම සාකච්ඡා කරමු පුතේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට අභ්‍යාසයේ තියෙනවනේ හදන්න. මොකද බොහෝ හැමෝටම මේක කරගන්න බැරිව ඇතිනේ. හරි. ඔන්න ඔහොම ලිව්වා. දැන් n වෙනුවට තමයි මේ n ධන 1 යොදන්නේ නේද චමත්කා? නේ? එතකොට අපි ගත්තොත් එහෙම මේකේ t දැන් අපිට දෙන්නේ n ධන 1නේ. එතකොට n ට එකක් එකතු කරාම එන පදය. ඔන්න. එතකොට කොහොමද එන්නේ? දෙක සමානයි දෙගුණයක් මම ගුණ කිරීමේ ලකුණ දාන්න නැතුව කියන්නම් කරන්නම් කොහොමද වෙන්නේ? එතකොට මෙතට දාන්නේ n වෙනුවට කාවද? n වෙනුවට දාන්නේ
n එකතු කිරීම එකනේ. හරිනේ? හරි සර්. ඔව්. එතකොට මෙතන එකතු කිරීම 3. දැන් මට උදව් කරන්න මේක වරහන් ඉවත් කරන විදිය. 2n 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 එකතු කිරීම ධන ධන 2 ධන 3 ධන 3 ධන 3 එකතු කිරීම 3. 2n ධන 5 ධන තමයි උත්තරේ. ඒක තමයි tn ධන 1 වෙනි පදය වෙන්නේ. අවසානයේ අපි ලියනවා එම නිසා n ධන 1 වන පදය 2n එකතු කිරීම 5 වේ. අන්න හරි. සර් බෝඩ් එක මකන්න එපා. හා. ඔන්න ඔහොම තමයි එන්නේ. හරි සර්. නෑ සර්. ලියලා ඉවරයි සර්. පැහැදිලිද මේක? ගැටලුවක් තියෙනවද මොනවා හරි? සර් පොඩ්ඩක් කොහොම තියන්න බෝඩ් එක. හරි සර්. හරි සර්. තව ගානක් කරමු. හැමදාම තව ගානක් කරමු. ඔව් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඊළඟට ඕගොල්ලන්ට මොනවද තියෙන්නේ? ඊළඟට ටයිම් ටේබල් එක මොකුත් නෑ සර්. මොකුත් මොකුත් නැහැ. නෑ සර්. ඕ දැන් මෙන්න මෙහෙම පුතේ දැන් මට ඊළඟට 10 ඊ පන්තිය. දැන් 10ට පටන් ගන්නවා 10 ඊ පන්තිය. 10යි කාලට. ඊට පස්සේ අර තව ගානක් හදමු කමන්නේ. ඊළඟට ආයි 11 පන්තිය. දැන් මෙහෙමයි. ඇත්තටම මේ වෙලාව මදි. දැන් අපි දැන් එරියස් එකක් තියෙනවනේ ලොකු කවර් කරන්න. දැන් අපි ඒක පොඩ්ඩක් කතා කරගමුකෝ. දැන් ඕගොල්ලන්ට මේ ටයිම් ටේබල් එකෙන් පරිබාහිරව මම වෙලාවක් දැම්මොත් ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්ද? සමහර වෙලාවට රෑ වරුව හවස් වරුවක් වෙන්නත් පුළුවන්. හරි? පුළුවන්. දැන් මෙහෙමයි. දැන් ඒකේ දැන් මට ඕගොල්ලන්ගේ හැමෝගෙම අහන්න ඒ කියන්නේ ඕගොල්ලන්ට පුළුවන්ද බැයිද කියලා හොය ඉන්නත් අමාරුයි. නේ එක කට්ටියකට බැරි වෙන්නත් පුළුවන්. දැන් මම මේ හින්දා මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම මේ හැම එකම රෙකෝඩ් කරනවා පුතේ. දැන් අද මම මේ රෙකෝඩින් එකත් ඕගොල්ලන්ට දානවා ගෲප් එකට. ඕගොල්ලන්ගේ පන්තියේ ළමයි කී දෙනෙක් ඉන්නවද? 45. ඔව් දැන් 45න් 35න් මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔව්. මගේ යාළුවෙක් ඉන්නවා එයා ගෲප් එකේ නැහැ. මේ එයාට මං තමයි ඔක්කොම වැඩ යවන්නේ. එයාව ගෲප් එකට දාගන්න පුළුවන්ද කියලා ක්ලාස් ටීචර්ට පොඩ්ඩක් කියන්න. කවුද ක්ලාස් ටීචර්? ක්ලාස් ටීචර් කවුද පුතාලගේ? ප්‍රියංගනි. ප්‍රියංගනි මිස් කියලා එයා ගෲප් එකට දාගෙන නැත්තේ? එයාට කලින් ෆෝන් එකක් තිබිලා නැද්ද? හරි. දැන් මේකේ ඔයගොල්ලෝ කිසිම දෙයකට බය වෙන්න එපා. හැබැයි පුළුවන් තරම් පාඩම් එක සම්බන්ධ වෙන මෙම සජීවීව සම්බන්ධ වුණාම තමයි ඔයගොල්ලන්ට ඕන දෙයක් අහගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම කොහොමත් ඔයගොල්ලන්ට මේ රෙකෝඩින් එක දානවා. හරිද? එතකොට ඔයගොල්ලන්ට ආයි නැවත බලන්න පුළුවන් සම්බන්ධ වෙච්ච නැති අයටත් බලන්න පුළුවන්. ඒක එක. දෙක ඊට පස්සේ දැන් මේ දීලා තියෙන කාලේ ප්‍රමාණවත් මදි. ඒ හින්දා මම ඊළඟට ඔයගොල්ලන්ට මම පුංචි ටයිම් ටේබල් එකක් හදලා දාන්නම්. ඒ ටයිම් ටේබල් එකට අනුව මේ අමතරව තව පන්ති කරනවා. හරිද? එහෙම කරමු. එහෙම සම්බන්ධ වෙමු. මෙහෙමයි. මම මෙහෙම කිව්වොත් එහෙම මෙතන දැන් 35යි. ඔව් මම ඒක වෙනම
ඔයගලන්ට වෙනම ගෲප් එකකට දාන්නම්කෝ කවදාද ආයි තියෙන්නේ කියලා. හරි. බොහෝ දුරට රාත්‍රී වරුවක් වගේ වැටේ. ඒකෙදි මම පැය දෙකක් විතර තව කරනවා. හරි. එතකොට දැන් අද කොටස පොඩ්ඩක් ආයි නැවත මතක් කරොත් එහෙම පුතේ මොකද්ද උනේ? සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද Excuse me, කියන්නේ? sir. කියන්න. සර් අපේ නංගිට වෙන ක්ලාස් එකක් තියෙනවා මේ ලීව් වුණාට කමක් නැද්ද? ගැටලුවක් නැහැ. හරි. එතකොට ඔන්න හරි, අපි sir. ගත්තොත් එහෙම සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියන එක තමයි හරියට වේරුම් කරගත්තේ. මොකද්ද සංඛ්‍යා රටාවක් කියන්නේ? යම් රීතියකට අනුව ගොඩනැගෙන සංඛ්‍යා පේලියක්. ඒකට අපි කියනවා සංඛ්‍යා අනුක්‍රමයක් කියලා. එතකොට සංඛ්‍යා රට අපි වෙන් කරගත්ත වර්ග දෙකකට. එකක් තමයි මොකද්ද? අපි වෙන් කරගත්ත අපරිමිත සංඛ්‍යා රටා පරිමිත නේ ඒ විදිහට. ඊට පස්සේ අපි පොදු පදය නැත්නම් සාධාරණ පදය ගැන තමයි කතා කරේ නේ. ඉතින් පුතේ ඒකෙන් තමයි අපි මේ ගැටලුවක් ගත්තේ සාධාරණ පදේ භාවිතා කරලා. පුතාලට දැන් පෙළ පොතේ පළවෙනි අභ්‍යාසයට යන්න පුළුවන් වෙයි. තව උදාහරණයක් තියෙනවා ඒකත් බලලා පෙළ පොතේ පළවෙනි අභ්‍යාසයට යන්න පටන් ගන්න අද දවසේම. ඊට පස්සේ අපි ඊළඟ දවසේ මේ අභ්‍යාසයේ ගැටලුත් එක්කම සාකච්ඡා කරගෙන යමු. මම දැන් ඔයගලන්ට ඊළඟට දෙන්න ගියේ ඇත්තටම මේ නිදසුන් ගාන මෙන්න මේ නිදසුන් ගාන තමයි දෙන්න ගියේ. පුතාලට පුළුවන් දැන් මේ නිදසුන් ගාන දැන් පොතෙන් බලාගෙන ලියලා මේ තින්නේ මෙන්න මේක. මේ නිදසුන් ගාන පොතෙන් බලාගෙන අච්චු පොතෙන් බලාගෙන ලියලා තනියම හදලා චෙක් කරගන්න. හරි? නැත්නම් මට මෙතන ඊළඟ පන්තියේ ගැටලුවක් මතුවෙන්නේ. ඔව් කියන්න. කීවෙනි පිටුවේද සර් එක තියෙන්නේ? මම ඕන පොත පෙන්නන්නම් ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේ පුතේ හොඳම මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ හොඳම යාළුවා කරගන්න මේ පෙළ පොත. මේ පෙළ පොත අපේ කාලේ වගේ නෙමෙයි ඔයගලන්ට ගොඩාක් කරුණු කාරණා පැහැදිලිව තියෙනවා. අර self study ස්වයංව අධ්‍යාපනයේ දෙන්න පුරුදු වෙන්න මේ නිදසුන් දෙක. මේ ගාන ලියා ගන්න. හදන විදිය බලන්න යන්න එපා. ඔතන පෙළ පොතේ ලියා ගන්න. දැන් අපි දෙවෙනි ගානට මේක ලියා ගන්න. දෙවෙනි ගානට මේක ලියලා ඔයගොල්ලෝ තනියම හදන්න. හදලා ඊට පස්සේ උත්තරේ චෙක් කරගන්න මේකත් එක්ක. හරිනේ? අන්න එහෙමයි වෙන්න ඕනේ. ඒකේ ගැටලු තැනක් තිබුණොත් මාර්ක් කරලා තියාගන්න මගෙන් අහන්න. ඊට පස්සේ එක අභ්‍යාසයේ පටන් ගන්න. එක අභ්‍යාසය. පුතාලා පොත් දෙකක් තියාගන්න. CR පොත් තියාගන්නවා නම් හොඳයි. දැනට ගත්ත පොත එහෙම නොවන එකක් නම් ඒක අයින් කරන්න යන්න එපා. පිටු 80 පිටු 80 CR පොත් දෙක මෙහෙම පොත් දෙකක් තියාගත්තාම ඇති. හෝම්වර්ක් වලට එක පොතක් තියාගන්න, සටහන් වලට එක පොතක් ලියා ගන්න. හරිද? දැන් මේ හෝම්වර්ක් එක අභ්‍යාසය කරන්නේ හෝම්වර්ක් පොතේ. හරි? අර නිදසුන් ගාන ලියලා කරන්න දැන් සටහන් පොතේ. හෝම්වර්ක් පොතට CR එකක් ඕනද? ඔව් දැන් මෙහෙමයි දැන් අරගෙන තියෙන පොත පාවිච්චි කරන්න. ආයි අම්මලා තාත්තලාට කරදර කරන්න යන්න එපා. ආයි අලුතෙන් ගන්නකොට මේ පිටු 80 CR පොතක් ගන්න කොටුරු. ලොකුවට බයව ගන්නත් එපා. හරි? එහෙමනම් පුතාලට පැහැදිලිද දැන් මම කියපු පණිවිඩ ටික? එක අද දවසේ අපි පුංචි කොටසක් සාකච්ඡා කරේ. ඒකේ ඕගොල්ලෝ දැන් මේ එකම දැන් ඕගොල්ලන්ට ඊළඟට විෂයක් නැති හින්දා මේ ගාන ලියලා තනියම හදන්න. ගැටලුවක් තිබුණොත් ඒක දෙතුන් සැරයක් උත්සාහ කරන්න. ඊට පස්සේ අද දවසේම වැඩ කල් දාන්න එපා. එක අභ්‍යාසය කරන්න බලන්න. මම ඕගොල්ලන්ව තව ඉදිරි දිනයක මම වෙලාවක් දාන්නම්. ඒ වෙලාවට ඊට පස්සේ ආයි නැවත පන්තියේ තියෙනවා. හරි? එහෙනම් පුතේ මම මෙතනින් දැන් නවත්තනවා. පුතාලා හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. සුබ දවසක් සර්. ආයිබෝවන්. Thank you sir. Goodbye, sir.